වස්සාන ධර්ම දේශනා පිංහතුනේ බුදුහාන්දුරුව පෙන්නවා මහණෙනි මගේ ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරනවා මතකතියාගන්න ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතය තුළ විවාහ වෙනවා කාමභෝගී ජීවිත ගත කරනවා අමුදරුව ලැබෙනවා රන්රිදී මුතුමැණික් පරිහරණය කරනවා නටනවා ගයනවා විනෝද වෙනවා පන්සිල් රකින්න කෙනෙකුට ඒව බාධාවක් නෑ හැබැයි ආදීනව දස්සාවිනු. මාලිකාවි හිටියත් මුළු ඇගේම රත්තරම් පොරෝගෙන හිටියත් කෝටි ගණන් වටින යානවාහන වෙනම ජෙට්්‍යානා තිබුණත් ආදීනව දස්සාවිනු. ඒවැ ආදීනව දකිමින් මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ධර්මාවබෝධය කරයන්නට ඕන. එහෙම නැතුව මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඒවා අතහැරලා අපි අවබෝධයෙන් අතහරින එකයි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීමයි මේක දෙකක්. අන්නේ නිසා මතකතියාගෙන බුදුහාන්දුරුව පෙන්වේ ධර්මී හැසිරෙන ශ්‍රාවක අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත්තෙන්. එයා හොඳ පිළිවලකට ඉන්නවා. එයා අනිත් අයගේ ආකර්ශණය අනිත් අයටත් එයා ගැන පුදුම හිතෙනවා. මිනිස්සු අඩනකොට යාඩන්නේ නෑ. එයා ලෝක ස්වභාව අවබෝධ කරගත්ත කෙන. මිනිස්සු දුක්වෙනකොට එයා දුක්වෙන්නේ. මිනිස්සු මනසෙන් කඩාගෙන වැටෙන තැන එයා අකම්පිතවෙන්න අටලෝ දහම ඉදිරි අකම්පිතයි. ඒ නිසා මේ ධර්මය හරියට ඉගෙනගන්න හොඳට ධර්මය ගැන අධ්‍යයනය කරන්න අන්න එතකොට ඔබට තේරෙයි බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ මොන තරන් ලෝකයේ ඉන්න අනි ශ්‍රාවකයොත් එක ගත්තොත් සතුටෙන් මේ ධර්ම මාර්ගය ආයුතු ගමන රාජභෝජන වැළඳුවත් ලැබෙන ඕනෑම දෙයක් ප්‍රත්‍යවේක්ෂා කළ වැළඳුව ඒ දෙකේ වෙන සක්කයා දකින්න. අන්නේ නිසා අවබෝධයෙන් යුක්ත ජීවිතයයි බොරු රඟපෑමයි කියන්නේ දෙකක්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මල්සිරිපුර සීමලන්ගමුව හෙට්ටිගොඩ මාවතේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු AP ප්‍රේමලතා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ AP ප්‍රේමලතා මහත්මියගේ ජනවාරි 20 වන දිනට යෙදෙන උපන් දිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ හොරණ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්න මොහොත. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ මල්සිරිපුර සියඹලංගමුව හෙට්ටිගොඩ මාවතේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු AP ප්‍රේමලතා මහත්මිය. එතුමියගේ ප්‍රධානම අරමුණු තමයි AP ප්‍රේමලතා මහත්මියගේ ජනවාරි 20 වෙනි දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේ වර්ග පරම්පරාගත සංසාරගත සියලුම මියගේ ඥාතීන්ට පින්දීම. ඉතින් මේ බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගුතුනේ බණ ඇසීම නිවන් දොරටුවක් බවට පත්වෙනවා. නිවන් දොරටුවක් වෙන විදිහට බණහන්නන බණ අහන කෙනෙක් තුළ කාරණා කීපයක් පිහිටවා ගන්නට ඕන. ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් ඔබේ ජීවිතය තුළ පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආසාවකින් බණහන්න සූදානන් වෙන්. බණ ඇසීමේ ආසාව සුස්සූ සති කියලා ධර්මී පෙන්නනවා බණ ඇසීමේ ආසාව.
පිංහතුනි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ කියන. බුද්ධ කියන වචනය කල්ප 100,000 ගණනකිනුත් ලෝකෙ අහන්නත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගත වුණත් අද අපි මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ බුදු කෙනෙක්ගේ බණපදයක් අනේ අපිට අද අහන්න ලැබෙනවා. අපි කොයි තරම් වාසනාවන්තද. ඒ වගේ අප්‍රමාණ සද්ධාවකින් හිත පිහිටවාගෙන ආසාාවෙන් බණහන්නට ඕන. ඒ තමයි බණ අහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු පළවෙනිම කාරණය. දෙවනි කාරණී සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන. මුළු දේශනාව තුළම අවධානය පිහිටවාගෙන කන් යොමු කරගෙන බණහන්න ඔබ දක්ෂවෙන්. පිංගතුනි දේශනාවක් අහනකොට මුල මැද ආග ගැලපෙන විදිහට බණහන්නට ඕන. ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. මේ බුදුහාන්දුරන්ගේ ධර්මයේ මුලත් මැදත් අගත් කල්්‍යයාන ධර්මයන්. සීල සමාධි ප්‍රඥා කියන මේ පිළිවලකට වැඩෙන ආකාරයට දේශනා කරපු ධර්මය. සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරන ලද ධර්මය. අන්නේ ධර්මය අහනකොට මුල මැදාග ගැලපෙන විදිහට බොහොම සද්ධාවෙන් බණහන්. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාවම අවධානය පිහිටවාගෙන දේශනාව අවසන් වෙන කල් බණහන් ඔබ දක්ෂවෙන්. තුන්ගනි කාරණේ බණහන කෙනෙක් තුළ දැඩි අධිෂ්ඨානයක් තියෙන්න්න ඕන. මං මේ ධර්මය කොහොම හරි තේරුම් ගන්නවා. වටහා ගන්නවා අවබෝධ කරගන්නවා. මේ ධර්මය මගේ ජීවිතයට මං සම්බන්ධ කරගන්නවා. මං කොහොම හරි ධර්මය තුළ ජීවත්වෙනවා. අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්. අඥ්ඥා චිත්තං උපට්ට පේති අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්නට ඕන. ඊළඟට පිංහතුනි බණහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු හතරවෙනි කාරණයේ අත්තං ගන්හාති කියන. අර්ථය ග්‍රහණය කරගන්න. ධර්ම දේශනාවෙන් කියවෙන වැදගත් ධර්මකාරණ හොඳට මතකතියාගන්න ග්‍රහණය කරගන්න ඔබ දක්ෂවෙන්. පස්වනි එක තමයි අනත්තන් රිංචති අනවශ්‍ය දේවල්. බණහනකොට නොයෙක් අනවශ්‍ය දේවල් හිතට ගලාගෙන ඉන්න පුළුවන්. සමහරලාවට දේශනාව ගැන තර්ක විතර්ක උපදින්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්. පිංගතුනි සෝවාන් ඵලයට පත්වෙන තෙක්ම සෝවාන් වෙච්ච කෙනා තමයි බුද්ධාදී අටතැන් ගැන සැකය විචිකිච්ඡාව සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම ප්‍රහාණය වෙච්ච කෙනා. සක්කායදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීමෙන් තමයි සෝවාන් ඵලයට පත්වෙන්. එතකං මේක කොහොමද ඒක කොහොමද ඒ බණපොතේ එහෙම තිබ්බට බුදුහාමුදුරුවෝ කීවට එතකොට ඔය වගේ අපිට තර්ක විතර්ක නොයෙක් දේවල් අපිට ඇති වෙනවා. ධර්මය ගැන නොයෙක් සැක සංකා තර්ක විතර්ක උපදින්නේ අනවබෝධය නිසා. ඒ නිසා අනවශ්‍ය දේවල් ධර්මාවබෝධයට අදාළ නැති හිත දුවන අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල බැහැර කරලා අනත්තන් රිංචති. දේශනාවම හිත පිහිටවාගෙන බණහන්න දක්ෂවෙන්. ඊළඟ දේ තමයි අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරය යෙදමින් ඒ කියන ධර්මය තමා තුළින් ගලපා බලමින් තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මය දකින්න උත්සාහ කරන්නට ඕන. අන්න එතකොට ඒ ධර්මය තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. පිංහතුනි ඔන්න ඔය කාරණා කීපේ මතකතියාගෙන ඔබ අදන මේ කවදක් කොතන කොයි මොහොති බණැහුවත්. ධර්මය අහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු ප්‍රධානම වැදගත්ම කාරණා කීපේ තමයි ඒ ඔබට පැහැදිලි කරලා දුන්න. අද මේ ධර්ම දේශනාව තුළ ඔබට ඉතාම වැදගත්. මේ සමාජයේ තුළ මිනිස්සු බොහෝම වැරදි විදිහට අර්ථකථනය කරන සමහර වෙලාවට තමන්ගේ ඉරිසියාව කෙනෙක් දියුණු වෙනවා දකින්න අකමැත්ත ධර්මයේ හැසිරෙන කෙනෙක් හොඳට කාලා ඇඳලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මතම සමහරු ධර්මයේ නැති දේවල් මතු කරමින් ධර්මය වගේ පෙන්නමින් උත්සාහ කරන මිනිස්සු තුළ තියෙන වැරදි අදහස් කීපයක් නිවැරදි කරගන්න උපකාර වෙන විදිහට අද අපි මේ ධර්මානුශාසනාවේදී ඔබට කාරණා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඒ තමයි කෙනෙක් හිතන්න පුළුවන් ධර්මයේ හැසිරෙනවා නම්
මේ අතහැරීම අතහරින්න කියන ධර්මය තුළ කෙනෙකුට දියුණු වෙන්න බෑ. කෙනෙකුට ලස්සනට ඇඳලා පැනඳලා බොහොම පොහොසත් හොඳ ගෙයක් දොරක් යානවාහනයක ඉන්නවන. සමහර වෙලාවට කෙනෙක් එයා හොඳට භාවනා කරන ධර්මය දියුණු කරන හොඳට ධර්මය හැසිරෙන කෙනෙක් වෙන්න පුළුව. හැබැයි තව කෙනෙක් බාහිරින් බලාගෙන එයා දිහා බල්ලා කියනවා. එයා මේ බොරුවට බණැහුවට මේ අතහරිනවා මේ අතහැරීම නිවන් දකින්න කතාව පේනවනේද යන වාහනේ පේනවනේද ඉන්න ගෙවල් දොරවල් වල තියෙන බඩුමුට්ටු මොන අතහැරීමක්ද මෙයාගේ කියලා අර බාහිර වස්තුව යාගේ දේපල යාගේ සැප සම්පත් එයාගේ රන්රිදී මුතු මැණික් වෙන්න පුළුවන් එයා පාවිච්චි කරන යානවාහන මේවදිහා බලාගෙන ධර්මී හැසිරෙන අයට ගරහන සමාජයක් අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙන. එතකොට සමහරු හිතාගෙන ඉන්නේ මේ අතහරින්න කියන්නේ ගෙවල් දොරවල් අතහැල්ල මේ ඔක්කොම් පැත්ත මේ ඔක්කොම අනිත්‍යයි කියලා මේ පැත්තකට ගිහිල්ල ගහක් යට ඉඳගෙන ඉන්නවන තියෙන සල්ලි ආඒව බෙදල දාන්න ඕන මිනිස්සුන්ට ඕ මේ කන්න නැති මිනිස්සුන්ට බෙදලා දීපල්ලා එහෙම තමයි සමහරු හිතාගෙනින් ආයා මේ බණ කතා කරන්නේ බණමයි කතාකරොත් එයා මේ සෝවාන් වනා වගේ කතා කරන්නේ පේෙන් නැද්ද මෙයාගේ තියෙන තන්හාාව ඔන්න ඔයි විදිහට සමාජය තුළ ධර්මය හැසිරෙනයට ගරහා කිරින් අපිට දකින්න ලැබෙන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ආර්ථික දියුණුව කරා යන කෙනෙකුට ආර්ථික වසයෙන් ඉහලටම යන්න බුදු හාමුදුරුව පෙන්නල තියෙනවා. අතහරිනවා කියන්නේ ගෙවල් දොරවල් අතහැල්ල රන්රිදී මුතුමැනි අතහැල්ල නිකන් හිඟන්නෙක් වගේ පැත්ත බලාගත්තුවත බලාගෙන මේ ඔක්කොම අනිත්‍යයි මේ එකක්කත් අඩක් නෑ කියලා ඉන්නවනං ඒක මානසික රෝගයක්. ඒ ධර්මාවබෝධයක් නෙ මේක මොකක් හරි මොලේ ප්‍රශ්නයක්. මේ ධර්මය තුළ ගත්තොත් බුදු හාමුදුරන් කාලි සිදුවීන් දිහා විමසල බලන් ඔබ දන්නවා අනාත පිණ්ඩික සිටුතුමා. කල්ප ලක්ෂයක් සසරෙ පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා මේ බුද්ධ ශාසනය අග්‍රම දායකයා මොනතරම් කෝටිපතියද කියලා හිතන්න 54 කෝටියක් වියදං කළ ජේතවනේ හදන්නන තව කෝටි කීයක් හම්බ කරපු ධනයක් තියෙන්නේ නැත්. එදා සැවැත් නුවර තමයි දඹදිව තිබ්බ සොළොස් මහ ජනපද අතර ඔබ දන්නවාංග මගද කසී කෝසල වජ්ජි මල්ලෝ ඒ වගේ සොළොස් මහ ජනපදයන් හැටියට තමයි ඒ ඉන්දියාව එදා දඹදිව බෙදාගෙන විශාල් ප්‍රදේශ රාජ්‍යවරු මොකද රට විශාල නිසා කුඩා රාජ්‍ය හැටියට තමයි රජවරු රජකං කරේ. ඔය අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. මේ කෝසල රාජ්‍යයේ රජ්ජුරුව තමයි කොසොල් රජ්ජුරු. මේ රටේ සැවැත් නුවර කියන්නේ ඒ රටේ තිබ ප්‍රධානම අග නගරයත් එක්ක තිබ්බ නගර ප්‍රදේශය. එතකොට වැඩිම පිරිසක් මේ නගරේ ආශ්‍රිතව තමයි මිනිස්සු ජීවත්තේ. දමපද අට්ට කතාවේ සඳහන් වෙනවා සැවැත් නුවර විතරක් කෝටි 7ක ජනතාවක් ජීවත් වනා කිය. ඒනම් අපිට පේනවා සැවැත් නුවර කියන්නේ පුංචි ප්‍රදේශයන් අද ඔබට ඉන්දියාවත් එක ගලපහම අද චෙන්නායිවල විතරක් ගත්තත් ඔයි නගර ආශ්‍රිතව කෝටි 5කට ආසන් ප්‍රමාණයක් මිනිස්සු ජීවත්තේ. එහෙනම් අපිට පේනවා ඉන්දියාව අද කෝටි 128ක් 30ක් විතර ජනතාවක් ජීවත්වෙන විශාල රටක්. එදා සැවැත් නුවර විතරක් කෝටි 7කට ආසන් ප්‍රමාණයක් ජීවත් වනා කිය. එතකොට මේ නගරේම ධනවත්ම කෙනා තමයි සිටු තනතුර ලැබෙන. ඒ කාලෙ නගරේ ඉන්න ධනවත්ම කෙනාට පොහොසත්ම කෙනාට මහා ධනයක් තියෙන කෙනාට රජතුමා විසින් නගරේම ධනවතා කියලා ලැබෙන ගෞරවනාමේ තමයි සිටුකම. ප්‍රධාන සිටු තනතුර ලැබෙන නගරේ පළවෙනිම ධනවතාට. එතකොට නගරේ හිටපු ධනවත්ම කෙනෙක් තමයි සුදත්ත සිටුවරයා. එයාට අනාත පිණ්ඩික කියලා මිනිස්සු කිව්වේ මිනිස්සුන්ට දන් දෙනවා. දුගී මගේ යාචකයන්ට පිහිට වෙන අනුන්ට උදව්පකාර කරන ඒ නිසා කිව්ව අනාත පිණ්ඩික. හැබැයි ඇත්ත නම සුදත්ත. මේ අනාත පිණ්ඩික සිටුතුමාගේ ව්‍යාපාර ගැන ඔබ හිතන් දේශනාවල තියන දැ බුදු හාමුදුරුව වනත් මුණ ගැහුණේ රජගහනුවරට සැවැත් නුවර ඉදන් රජගහනුවර ගැන වෙනත් රාජ්‍ය. තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගිහිල්ල සුමිත්‍ර කියලා මිත්‍රයගේ ගෙදර නවහතැන් ගන්නවා නිතර ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ නගර දෙක අතර එකැන රාජ්‍ය දෙකක් එද. දඹදිවම වෙන වෙනම පැවතිච්ච රාජ්‍ය එතකොට පේනවා සුදත්ත සිටුවරයාගේ ව්‍යාපාර වෙළඳාම් කටයුතු අනික් රාජ්‍යවලට පවා ව්‍යාප්ත කරලා බොහොම හොඳ ව්‍යාපාරිකේ. එතකොට බුදු හාන්දුරු මුණ ගැහිච්ච පළවෙනි දවසෙම
බණහල සෝවාන් ඵලයට පත් වුණා. සුදත්ත සිටුවරයා. දැන් සෝවාන් වෙනවා කියන එක බුදුහාඳුරන්ගේ ධර්මයේ පෙන්නන්නේ කොච්චර මේ ධර්මාවබෝධය වටිනාකම බුදුහාඳුර උපමාවකට පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා. මනුස්ස ලෝකේම පාලනය කරන මේ ලෝකේම තනි රජෙක් හැටියට ලෝකෙ පාලනය කරන රජෙක් ගැන විස්තර වෙන. ඒ මේ වගේ කාලවල නෙමේ දීර්ඝායුෂ ඇති කාලවල එවැනි රජවරු පහළ වෙනවා සක්විති රජවරු. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකෙ පහළ වෙනවා. එතකොට බුදුහාන්දුරුවෝ පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා. අර ලෝකෙම සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා. ඊළඟට චාතුම් මහාරාජික තාවතින්ස කියන දිවිය ලෝක දෙකේම අධිපති සක්‍ර දිවිය පදවිය ලබනවටත් වඩා. සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන. පිංහතුනි සෝවාන් වෙච්ච කෙනා බුද්ධය අවිච්ඡප්‍රසාදේ බුදුහාඳුර ගැන අච්චල සද්ධාවක්. ධම්මේ අවිච්ඡප්‍රසාදයා ධර්මය ගැන අච්චල සද්ධාවක්. සංඝයේ අවිච්ඡප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවක්. ආර්යකාන්ත සීලය අවබෝධයෙන් දිවිහිමියෙන් උතුම් සීලයක පිහිටපු කෙනෙක් බවට පත්වෙනවා. යා ධර්මය ගැන බුද්ධ ශාසනයේ නිවන් මකට බැසගත්ත කෙනෙ. සෝතාපන්න කැනෙ ආර්යෂ්ඨායික මාර්ගයට බැසගත්තා කියනෙ. එතකොට ඒ සිටුවරයා තමයි බුදුහාමුදුරන්ට ආරාධනා කරේ ස්වාමිනි ඔබවහන්සේ මගේ ආරාධනාව පිළිගන්න විශාල ජනතාවක් ජීවත් වෙන සැවැත්නුවරට ඔබවහන්සේ වඩින්න ඔබවහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වෙනුවෙන් මම මගේම ධනයෙන් ආරාමයක් කරලා මම පූජා කරන්න. බුදුහාඳුර පිළිගත්තා. සුදත්ත සිටුවරයා ඉඩම ගන්න විතරක් ඔබ අහලා ඇති ජේතවනේ ඉඩම මිලදී ගන්න කරත්තවලින් කහවණු ගෙනහල්ලා පොළොවේ අතුරලා 18 කෝටියක් බිම කහවණු ඇතිරුවා කියන. ඒකට හේතුව ඉඩම අයිති කොසල් රජ්ජුරුවන්ගේ පුතා වෙච්ච ජේත කුමාරයා කිව්වා ඉඩම දෙන්නේ නැහැ. කීය ඉඩම් රජ්ජුරුවන්ගේ පුතාට ඉඩම් විකුණන්න ඕනද? හැබැයි මිත්‍රකමයි පිය රජ්ජුරුවන්ගේ හිතවත්කමත් එක්ක නොවටිනා මිලක් කිව්වොත් ඕක අතෑරලා දායි කියලා කිව්වා. කවුරු හරි මුළු ඉඩමෙම කහවණු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩම දෙන්නේ නැහැ. මට ඒ තරම් ඒක වටිනවා. දෙනවා නම් දෙන්නේ එහෙම කෙනෙකුට විතරයි කිව්වා. ඊට පස්සේ හොඳයි කියලා තමන්ගේ කහවණු කරත්ත වලින් පටෝගෙන ගිහිල්ලා 18 කෝටියක් කහවණු ඉඩමේ ඇතිරුවා කියලා. එතකොට තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් ආරාම අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් ඉදි කරා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදත්ත සිටුවරයා බුදුහාමුදුරන්ට හදපු සුගන්ධ කුටිය සුගන්ධ කියන. ගන්ධ කුටිය සුගන්ධ කුටිය ගඳ කිලිය කියලා බුදුහාමුදුරන්ගේ කුටිය හඳුන්වනවා ධර්මයේ. වහල 7කින් යුක්ත සත්මහල් ප්‍රාසාදයක් හැටියට තමයි සුගන්ධ කුටිය ගැන විස්තර වෙන්නේ. වහල 7ක් තිබ්බා කියනවා. ඒ එක එක වහලෙන් ඒ කියන්නේ හුලං හමාගෙන එනකොට එක එක දිශාවෙන් සඳුන් ලීයෙන් තමයි වහලේ හදලා තිබුණේ. සඳුන් සුවඳ කුටිය ඇතුළට එන විදිහට තමයි වහල 7කින් යුක්ත ලස්සන සුගන්ධ කුටියක් බුදුහාඳුරන්ට හදලා පූජා කරේ. එතකොට තවත් 18 කෝටියක් වියදම් කරා ආරාමි පූජා කරන උත්සවයට. මුළු නගරෙම සැරසුවා. මිනිස්සුන් දුගී මගේ යාචකයන්ට කන්න දුන්නා. පාරවල් වල සුදු ඇලි අතුරලා තොරන් ගහලා කොඩි සේසත් දජ පතාක නංවල කෝටි ගාණක් කහවණු 18 කෝටියවම 3ක් ඔක්කොම 54 කෝටියක් වියදම් කරා කියනවා ජේතවනේ හදලා පූජා කරන්න. දැන් බලන්න බුදුහාඳුර ඇතුළු සංඝයාට මේ ආරාමයක් පූජා කරපු හැටි. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදු වෙලා වැඩිම කාලයක් වැඩ හිටියේ ওই ජේතවනේ. දැන් නිකන් සාමාන්‍යයෙන් අද මේ සමාජ කතාවෙනේ වාද සමාලාවට ධර්මයේ කියලා මේ සමහරු හිතාගෙන ඉන්න අයගේ අදහස් මහා දාර්ශනික අදහස් කියන සමහර අය නිකන් හිතන්න එදා හිටියන. ඔය 54 කෝටියක් වියදම් කරලා මේ මෙහෙම ආරාම ඕනේද? ඔය කන්න නැති උන්ට ගෙවල් ටිකක් හදලා දීලා අහිංසක මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් ඔయిత වඩා පිං ඔන්න ඔහොම කියන අය ඔබ අහලා ඇති. මේ සුදත් අනාථපිණ්ඩික සිටුතුමාට මේ පිස්සු මෙච්චර මේ කොඩි දාලා මේ නගරේ සරසලා මේ බොරු සෝබන පෙන්නනවද? අන්න ඔය වගේ නොයෙක් අදහස් අපිට සමාජය තුළ අහන්න ලැබෙන. එදා අද ඉන්න අය සමහරවිට කියයි මේ බුදු කෙනෙක් නම් ඔහොම වහල 7කින් යුක්ත ඔහොම ප්‍රාසාදික ඉන්නවද බුදුවරු?
මේ සුපිරි ගෙවල්න මේ කියලා ජේත වනයටත් එහෙනම් ගරහනු. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ආරාමි පිළිගත්ත මහරහතන් වහන්සේලා වැඩ හිටිය. පිංහතුනි ධර්මය කරායන ශ්‍රාවකයන් රජවරු සිටුවරු මහා ප්‍රාසාද මාලිගා හදල දුන්නත් ඒකත් පිළිගත්තා. හැබැයි ඒකට ඇලිලා හිටිය නෑ. උන්වහන්සේලා කැලේ ගහක් යට හිටිය. වස්කාලි ගත කරන්න ගිහිල්ල ගල්ලෙනක වැඩ හිටියත්. ඒ සියල්ල උන්වහන්සේලා නොවැලි නොබැඳී ඒක හිත පිහිටවන්න නැතුව ධර්මාවබෝධය පිණිස ඒක තමන්ට සීතලෙන් උණුසුමින් වැස්සෙන් ආරක්ෂා වෙලා ඉන්න ප්‍රත්තිවේක්ෂා කළ බුදුහාන්දුර පෙන්වා මහනෙන භික්‍ෂුවකට දැ අපි භික්‍ෂූන් වහන්සේලා ගැනගම භික්‍ෂූන් වහන්සේලා කුටියක් ලැබුණොත් ඒ කුටිය පරිහරණය කරන්න මොකටද. සීතස්ස පටිගහතාය උන්හස්ස පටිගහතාය සීතලෙන් ආරක්ෂාවෙන් උණුසුමෙන් ආරක්ෂාවෙන් මැසි මදුරු පීඩාවලින් සර්පයන්ගේ මේ අනතුරුවලින් ආරක්ෂාවෙන් තමන්ට සුවසේ ධර්මාවබෝධය පිණිස මග වඩාගන්න පහසු අන්න ඒ අරමුණෙන් තමයි කුටියක් ආරාමයක් විහාරස්ථානයක් පරිහරණය කරන්න. එතකොට ආහාර ටිකක් වෙන්න පුළුවන්. සමහරලාවට රාජ භෝජන මාලිගාවේ ආරාධනා කළ රජ්ජුරු දානි පූජ කරන. ප්‍රනීත භෝජන පූජ කරන. හැබැයි ඒ ආහාර වලදන්නේ පැරණි කුසගි නිවේදනා නිවාගන්න අලුතෙන් කුසගි නිවේදනා නූපදින්න. ධර්මාවබෝධය පිණිස මේ යන ගමනේ කුසගි නිවේදනා නිවාගෙන කය පවත්තගන්න. සමහර වෙලාවට බුදුහාන්දුරන්ට දේශනාවල තියෙනවා රන් නූලෙන් වියපු සිවුරු පූජ කරලා තියෙනවා. බුදුහාන්දුරුව ඒව පිළිගත්ත. බුදුරජාණන් වහන්සේට රජවරු වටිනා සලු පිළි සිවුරු පිරිකර පූජා කර. අපේ බුදුහාන්දුරුව පිරිනිවන් පාන ආසන්න වඩින ගමනි කුක්කුස මල්ල කියලා. ආලාර කාලාමගේ ශ්‍රාවකය වෙච්ච දෙන්නෙක් බුදු හාන්දුරුව විවේකෙන් වැඩඉන්නවා දැකළ කකුත්තා නදි අසල සතුටු සාමීචයෙන් බුදු හාන්දුරුව එක්ක ටික වෙලාවක් කතා කළ හිත පහදවාගෙන ඒ අයි ළඟ තිබ්බකින රන්නූලෙන් වියපු වටිනා රත්තරම් පාට සලු දෙක. වස්ත්‍ර දෙක සිවුරකට සෑහෙන. ඒ වෙලේ මේ වස්ත්‍ර දෙක බුදු හාන්දුරන්ට පූජා කර බුදුරජාණන් වහන්සේ වදාළ කුක්කුස මල් එකක් මේ ආනන්දට පූජ කර. එක චිවුරක් ආනන්ද හාන්දුරන්ට පූජා කර අනෙක් සිවුරු බුදු හාන්දුරන්ට පූජ කර. ඒ වෙලාවේ මේ අය වන්දනා කළ පිටත් වනාට පස්සේ ආනන්ද හාන්දුරු බුදු හාන්දුරු ඇඳගෙන හිටිය සිවුර ඉවත් කරලා අර රන්වන් පාට සිවුර බුදු හාන්දුරන්ට පොරෝණකොට බුදු සිරුර රත්තරම් පාට වෙලා රන්වන් පාට ආලෝකයක් විහිදෙනවා. ඒ වෙලේ ආනන්ද හාදුරහනෝ සාමිනී භාගතුන් වහස මං කවදාවත් දැකලනෑ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ මේ වගේ ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාටට ශරීරය බැබලමින් ආලෝක විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථාත් දෙහෙකදී. බුදු කෙනෙක්ගේ ශරීරය මේ වගේ වර්ණය වෙනස් වෙලා රත්තරං ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද. ඒ බුද්ධත්වයට පත්වෙන දවසෙත් බුදු සිරුරෙන් මේ වගේ රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද. ඒ පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුර ගිනි අඟුරු පාට රශ්මියකින් බැබලිමින් රන්වන් ආලෝකයක් විහිදෙනවා. ආනන්ද අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානව කියලා එතන දේශනා කර. එතකොට අපිට පේනවා රජ්‍යවරු සිටුවලු වටිනා සිවුරු පිළිගන්න. බුදුහාන්දුර ඒවත් පිළිගත්ත. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට අනුග්‍රහ පිණිස මහා පාන්සුකුල සිවුරකුත් පෙරෙව්වා. ඒකත් දරාගෙන හිටිය. එතකොට දැන් හිතන්න හැබැයි මිනිස්සු පහදින්නේ ගහක් යට ඉන්නවන. ගල්ගුහාවක් අස්සේ විතරක් ඉන්නවන. ඉරිච්ච සිවුරක් හැඳගෙන ඉන්නවන. ඔය බිම බලාගෙන ඉන්නවන එක්ක පින්ඩ පාතෙන් විතරක් යැපෙනවනං අරවට වඩා පහදිනවම ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. දැන් ඔබ හිතන්න දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේකින් ඉල්ලීම් පහක් ඉල්ලුවන ඔබ හල ඇතින. ඒ ඉල්ලීම් පහේ තියෙන්නේ දේවදත්ත හාමුදුරුව කල්පනා කරම් මිනිස්සු රවට්ටල මිනිස්සු විතරක් නෙමේ බුදු හාමුදුරළඟ පැවිදි වෙලා හිට
අලුත පැවිදිවෙච්ච ධර්මාවබෝධයක් නැති භික්‍ෂූන් වහන්සේලා පිරිසකු රවට්ටලා ඒ අය මගේ මතයට හරි කියලා කඩාගන්න නං බුදු හාමුදුරන්ට වඩා මන් සිල්වත් කියල පෙන්න්න ඕන. ඒ නිසා දේවදත්ත හාමුදුරු ඉල්ලීමක් ඉල්වා භික්‍ෂූන් වහන්සේලා නිවන් දකින්න කැමතියයි. ඔය රජවරු සිටුවරු පූජා කරන මේ වටින ආරාම පිළි අරගෙන ඔය සුපෝක බෝග ඔය ජීවිතෙන් නෙමෙයි ජීවිතාන්තෙ දක්වාම ගස්යට විතර ඉන්න ඕන භික්‍ෂූන් වහන්සේලා. පහදිනවා මිනිස්සු බුදු හාන්දුරුව එක පිළිගත්තනේ. ඊළඟට කෙන සාමීනි භාක්‍යතුන් වහන්ස මගේ ඉල්ලීම තමයි භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තෙ දක්වාම ඔය වටිනා සිවුරු පිරිකර පිළිගන්න නැතුව ඔය බිසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන පාන්සකූල සිවුරු විතරයි අඳින්න ඕනේ. බුදු හාන්දුරුව එකත් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සෙ කියනවා සාමීනි භාග්‍යතුන් වහස මගේ ඊළඟ ඉල්ලීම භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තෙ දක්වාම පින්ඩ පාතෙන් විතරයි යැපෙන්න්න ඕනැකිව. ඔය රජවරු සිටුවරු දානගෙනල්ලා ආරාධනා කළ ප්‍රනීතව දුන්නට ඒව පිළිගන්න හොඳනෑ. පින්ඩ පාත ගිහිලා ලැබෙන දෙයක් ඇද්ද ඒක විතරයි නිවන් දකිනක. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර. ඊට පස් දේවදත්ත හාන්දුරුව කියනවා භික්‍ෂූන්ට කවමදාවත් පාත්තරයට පින්ඩ පාතිද යනකොට ලැබුණත්. නිර්මාන් සෝමයි ඉන්න ඕන් කිසි දෙයක් පිළිගන්න හොඳනෑ බුදු හාන්දුරුව එකක් ප්‍රතික්ෂේප කරන. ඊට පස්සකිනව සාමීනී භාග්‍යතුන් වහන්ස තුන් සිවුරෙන් තනිපොට සිවුරයි අඳන සිවුරයි දෙපට සිවුරයි කෙන මේ සිවුරු තුන විතරක් ඇති භික්ෂුවකට අමතර සිවුරු එකක්ත් අවශ්‍යනය. එදකොට මේ ඉල්ලීම් ටික දැක්ක ගමන් සාමාන්‍ය කෙනෙකුට ඇත්තනියෙන්නම් දේවදත්ත හාමුදුරුව කොච්චර ප්‍රතිපක්තිකරුකද අනේ පාන්සුකුල සිවුරු පිළිගන්න දේවදත් ඒ ඉල්ලීම් ඉල්ලුවේ ඒ විදිහට හිටපු නිසා දේවදත්තට බොහෝ පිරිසක් රැවටිලා ඔහුට අනුගාමික පිරිසක් හැදුන බුදු හාමුදුරු වැඩයින් නැද්දිම. ඒ හැදුනෙ දේවදත්ත අර චරිතයේ ලෝකෙට පෙන්වා තමන් ගස්සයට ඉන්නේ පින්ඩ පාතෙන් විතරයි යැපෙන්නේ පාන්සකුල සිවුරු පිළිගන්න තුන් සිවුරෙන් විතරයි ඉන්නේ තමන් බොහොම නිර්මාංසක කෙනෙ එදකොට මේ ප්‍රතිපක්ති පෙන්නපු නිසා මිනිස්සු රැවටුනා විතරක් නෙමෙයි බුදු හාමුදුරුව ළඟ හිටපු 500ක් පැවිදි වෙච්චාය හිතුවා බුදු හාමුදුරන්ට වඩා අපිට දේවදත්ත හාමුදුරන්ගේ මාර්ගය හරි ඉක්මනින් නිවන් දකින්න නම් අපි දේවදත්තත් එක්ක යනවා කියලා 500ක් දේවදත්ත හාමුදුරුවොත් එක්ක ගියාන බුදු හාමුදුරන්ගෙන් කැඩිලා 500ක් දේවදත්ත භික්ෂුව පස්සේ ගියා. එහෙමනම් අපිට පේනවා මේ ස්වභාවය අපිට එක එක්කෙනාගේ ලැබීම වෙනස්කම් තියෙන්න පුළුවන්. කෙනෙකුට දායකයෝ ඉන්නවා. අපි දකිනවා ලංකාවේ ගත්තත් ලෝකෙ කොහේ ගත්තද ඔබ තායිලන්තේ වගේ දැකලා තියෙනවා. තායිලන්තේ මිනිස්සු ඒ තමන්ට තියෙන දුප්පත්ම කෙනා පවා රස්සාවක් කරලා තමන්ට ලැබෙන පොඩි පඩියෙන් හරි රත්තරම් මිශ්‍ර පුංචි කොලයක් අරගෙන ගිහිල්ලා පිළිම එක හරි පන්සලේ කොහේ හරි ඒ රත්තරන් ආලේප කරන. ඒ අයි හිතනව බුදු හාමුදුරුව වෙනුවෙන් ශාසනය වෙනුවෙන් පූජ කරන්න තියෙන වටිනාමදේ රත්තර. තායිලන්තෙ ගත්තොත් ටොන් ගණන් වටිනා රත්තරම් බුද්ධ ප්‍රතිමා. ඒ අයි රත්තරම් පූජ කරලා ඒ එකතු කළ එකතු වෙලා එවැ බුදු පිළිමහදන. ආරාම විශාල මාලිගා වගේ පන්සල් විහෙර විහාර හදල ශාසනයට පූජ කර. එදකොට අපි ගත්තොත් සමහල්ලාවට අපි හිතම අපේ රටේ ඒ ස්වාමීන් වහන්සේලාගේ පින උන්වහන්සේලාගේ ලැබීම උන්වහන්සේලා සසරි දන්දීල සසරි කරපු පින් ඒව කෙනෙකුට බලපානු. බුදු හාන්දුරුව පෙන්න්නනවා මහනෙනි සසරි දන්දීපු කෙනා පැවිදි වුනත් පැවිදි ජීවිතය තුළ කවදාව සිව් පසේ අඩුවක් ලැබෙන්න ප්‍රනීත විදිහටම දානමාන ටික ලැබෙනවා ජීවිත කාලි. කුටි සෙනසුන් ආරාම යන යන තැන දෙවියන් හරි මනුස්ස වෙස් හරගෙන දන්තෙනවා. විමාන වගේ බොහොම ලස්සනට ඒව ලැබෙනවා. ඒතකොට ඒ කෙනාගේ පෙරපින තව කෙනෙක් ඉන්න පුළුවන් දුකසේ බොහොම අමාරුවෙන් උන්වහන්සේත් පැවිදි වෙලා හරියට සිවුරක්නය අපි දකිනො ලංකා අපි ලංකාව පුරා බණට යනවා. අපි ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් උදව් කරලා තියෙන අපි පන්සල් හදන්න උදව් කරලා තියෙනවා. ගොඩාක් ශාසනය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලට අපි පිහිට වෙනවා. හැබැයි ඒ අතර අපි දන්නවා ලෙඩක් දුකක් වුණොත් බෙහෙත් ටිකක් ගන්නනේ. ඔබ දන්නවා ඒ නිසාම අපි සීල සුවරණ කියලා ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් හදලා හොරන මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 35 නමක් නේවාසිකව අපි නවත්තගෙන ප්‍රතිකාර කරන දැන් අවුරුදු ගණනාවක් පුරා
සිය ගානක් ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලබල තියෙන සූපත් වෙලා ගිය ප්‍රමාණි සිය ගාන. ඒ වගේ අපිළඟ බොහොම රෝගාතුරෝ එක තැන් වෙලා බොහෝම අසරණව හිටපු ගිලන් ස්වාමීන් වහන්සේලා 39කට ආසන්න පිරිසක් මේ කාලය තුළ අපවත් වුණ. ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආදාහන කටයුතු පවා අපේ වියදමෙන්ම කරගෙන ශාසනය වෙනුවෙන් කවුරු සලකන්න නැති වයසට ගිය වයෝර්ධ ස්වාමීන් වහන්සේලා රැක බලා ගනිමින් අපි ශාසනය වෙනුවෙන් ඒ වගේ රෝහලක් බඳු මධ්‍යස්ථානයක් හොරණ සීල සුවරණ කියලා අපි පවත්වගෙන යන. අපි දකිනවා භික්ෂූන් වහන්සේලා අතර සමහර අය ඉන්නවා ලෙඩක් දුකක් වුණාම දායකයෝ පිටරටවල් වල අරන් ගිහිල්ලා බෙහෙත් කරන. රටේ ඉහළම පෞද්ගලික රෝහල් වල ලක්ෂ ගණන් බිල් ගෙවාගෙන දායකයෝ ගෙනහිල්ලා හොඳම වෛද්‍යවරුන්ගෙන් සමහරුන්ට බේත් අරන් දෙනවා. ඒ උන්වහන්සේගේ පින. ස්තව ස්වාමීන් වහන්සේලා ඉන්න අනේ ලෙඩක් වෙලා බෙහෙත් ටිකක් ගන්න නැහැ. ඔහේ කවුරුත් නෑ. ඔහේ වෙවුල්ලා එක්ක හොඳ වෙන. සමහරු එක තැන මළමුට්‍ර කරගෙන දුක් හිඳලා උන්වහන්සේලා බොහොම අසරණ වෙලා අපවත්වෙන. එදකොට මේ එකෙක් කෙනා සසරේ කරපු පිම්පව්වල විපාක අපි කාටත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ලැබෙනවා. හැබැයි අපි ධර්මය තේරුම්ගෙන ධර්ම මාර්ගය යන කෙනා තියෙන කෙනාට ඊරිසියා කරමින් එක්කො නැති කෙනා කරන්න තියෙන කෙනාට ගරහනවා. ඊරිසියා කරන. ඒ තුළ වෙන්නේ ඔබට ඔබේ ධර්ම මාර්ගය වැහෙන එක. අපිට පේනවා සමාජි තුළ වර්තමානි ගොඩාක් බහුලව ගොඩනැගීගෙන යන්නේ ඊරිසියාව වෛරය. ඒක ගොඩක් අපේ රටේ ගොඩනැගෙන හේතුව මේ ආදායම් විෂමතාව. අපිට පේනවා රටේ දැන් ගිහි සමාජ දිහා බලන්න. ගිහි සමාජය තුළ රටේ විශාල පිරිසක් බොහෝ දුක් විඳිනවා. රස්සාාවක් කරලා ඉදාවේල හම්බ කරගෙන දරුවතුන් 4 දෙනෙක් දෙන්න 3 දෙනෙක් ඉන්න පවුලක් ජීවත්වෙන කොච්චර අමාරුවෙන්. ගංවලට යනකොට ඈත දුස්කර ගම්මානවලට යනකොට කුඹුරු වැඩ කරගෙන හේනක් කරගෙන එදාවේල මොනවා හරි විකුණගෙන ජීවත්වෙන අහිංසක මිනිස්සු අන්ත දුක් විඳිනවා. සමහර වෙලාවට දවසටම එක වේලයි කන්නේ. හරියට ඇඳුමක් නෑ බෙහෙතක් හේතක් නෑ බොහෝ ජීවිතවල ප්‍රශ්න. හැබැයි ඒ රටේම කෝටි 7-8 වාහන පාවිච්චි කරන. සමහරලාවට එක කෑම වේලට හටේ තියෙන ඉහළම හෝටල්වල එක කෑම වේලට 5000 25,000 වියදම් කරන එක ආහාර වේලකට. සමහර පවුලක් අවුරුද්දක් ජීවත් කරන්න පුළුවන් ඒ මුදලේ. එදකොට අපිට පේනවා මේ විෂමතාවයක් සමාජි තුළ ගොඩ නැගිලා තියෙන. හැබැයි ඒකත් එක්ක සාමාන්‍ය මිනිස්සු තුළ ඇතිවෙන්නේ තියෙන කෙනා ගැන විශාල ඊරිසියාවක් වෛරයක් ක්‍රෝධයක් ඇතිවෙන. ඒ නිසා මොකදාද ඔබට මේ ධර්ම කරුණු පෙන්ලා දෙන අපිට පේනවා සමාජ මිනිස්සු එක කතා බහ කරනකොට. කෙනෙක් ලස්සනට ඇඳලා පැළඳලා හොඳ වාහනයක යනකොට සාමාන්‍ය මිනිස්සු සාප කරනවා. යදිනවා. පිංගතුනි මේක නෙමේ ධර්මය. ධර්මී බුදුහාන්දුරුව පෙන්නවා මහණෙනි කෙනෙක් ලස්සනට ජීවත්වෙනවා. හොඳ ලස්සන ගියත් දොරක් තියෙනවා මාලිගාවක් වගේ. රන්රිදී මුතුමැණික් දරාගෙන රජවරු සිටුවරු වගේ ඉන්නකොට ඔබ ඒ දිහා බලලා හිතන්න කියනවා ඒ අය සසරි පින් කරපු අය. මමත් සංසාරේ උච්චර ඔය වගේ සැප සම්පත් ඇතුව ඉඳලා රජවරු වෙලා ඇති සිටුවරු වෙලා ඇති. හැබැයි ඒ සියල්ල ගෙවිල අවසන් වුණා. මේ අයත් පින් කරලා අදේ පිනේ විපාක විදිනෝ. මමත් කොහොම හරි අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් වඩාගෙන මේ ධර්ම මාර්ගය තුළ දියුණුව කරා යන්න ඕනේ. ඒ විදිහට තමන් සසර ගැන හිතලා පින ගැන හිතලා මේ කර්ම පල ගැන අවබෝධයෙන් දකින්න. ඒකයි ධර්මය. එහෙම නැතුව කෙනෙක් දැකලා සාප කරන එකවත් කෙනෙකුට හිතෙන් වෛර කරන එකවත් ඉරිසියා කරන එකවත් සමහල්ලාවට ඒ මිනිස්සුන්ට කතා හදන එකවත් ඒක නෙමෙයි කළ යුත්තේ. ඊළඟට බුදුහාන්දුරුව පෙන්නනවා මහණෙනි කෙනෙක් යනකොට දකිනවා අන්ත අසරණ දුක් විඳින කෙනෙක්. අපි හිත මිනිස්සෙක් ඉන්නවා හිඟන මිනිස්සෙක් කියලා හිතන්. ඒ මිනිස්සයා බොහෝ දුක් විඳිනවා. බොහොම අසරණයි. එදා වේලා හම්බ කරගන්න විදිහක් නැහැ. අන්ත අසරණව දුක් විඳින කෙනෙක් දැක්කට පස්සේ ඒ දිහා බලලා හිතන්න මම සසරි කොච්චර මේ වගේ දුක් විඳලා ඇද්ද?
මං මේ වගේ කොච්චරනං ආත්මවල ඉපදිලා ඉදාවේල නැතුව කන්න නැතුව බේතක් ගන්න විදියක් නැතුව සසරි කොච්චර මං මෙහිම දුක්විඳ ලැද්ද. ඒ නිසා මං කොහොම හරි පින් කරගන්න ඕන කුසල් වඩන්න ඕන මේ සසරි පින් පව් විපාකාරගෙන යන ගමන. ඔන්න ඔය විදිහට හිතන්න ඒකයි අපි ධර්මයට අනුව හිතන ක්‍රමේ. ඒ නිසා තියෙන මනුස්සය දිහා බලලා ඉරිසියා කරනවනං හිතෙන් වෛර කරනවනං හිතෙන් සාප කරනවනං ඔබ හිතන්න ඔබේ හිත කොච්චර පිරිහිලාද. නැති මනුස්සයට අනුකම්පා කරන්න පුළුවන් විදිහට පිහිටවෙන්. ඒක තමයි කළ යුත්තේ. අපි තුළ ඇති කරගන්න ඕන ප්‍රධාන ගුණධර්ම 4ක් තියෙන. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. මෛත්‍රිය කියන්නේ අපි හදවතින්ම සියලු සත්වයන් ගැන මිත්‍රත්වයක් පතුරනවා. මෛත්‍රී සිත පතුරනවා. කරුණාව කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙනවා තමන්ට වුණා වගේ. කන්න නැති කෙනෙක් දැක්කහම හරියට ජීවත්වෙන්න ප්‍රශ්න තියෙන කෙනෙක් දැක්කහම තමන්ට වුණා වගේ හිත උණු වෙලා පුළුවන් විදියට උදව් කරන. මුදිතාව ඒක තමයි නැති එක. මුදිතාව තමයි අපි ඇති කරගන්න අමාරුවෙන් හරි ඇති කරගන්න ඕන දෙක. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරිකම. ඉරිසියාව. මුදිතාවට ප්‍රතිවිරුද්ධදී තමයි ඉරිසියාව. මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා අනේ හොඳයි අනේ කොච්චර දෙයක් ධනේ සාදු කියලා හදවතින් සතුටු වෙන්න පුළුවන්න. අන්න මුදිතා ගුණය ඔබ තුළ දියුණුයි. ඒ නිසා ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව. උපේක්ඛාව කියලා කියන්නේ අපි කොච්චර කෙනෙක් දිහා බලලා මෙයාට හරියන්න ඕනේ දියුණුවෙන්න ඕනේ. දැන් මෛත්‍රිය ගැන හිතන්න. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපි ඔහොම හිතනවා. හැබැයි හැමෝම නිදුක් වෙන්නේ නැහැ, මිනිස්සු ලෙඩ වෙනවා. අපි කොච්චර දියුණු වෙන්න කීවත් මිනිස්සු කඩාගෙන වැටෙනවා. අද කෝටිපතියෝ එක රැයින් හිගන්න වෙනවා, මහපාරට වැටෙනවා, ගෙවල් ගිනි ගන්නවා, දීපල වස්තුව කඩාගෙන වැටෙනවා. රාජසන්තක වෙනවා. ජීවිතේ ප්‍රශ්න ගැටලු විපත් එක්ක යන ගමන. එතකොට අපි මේ ලෝකෙ සියලු සත්‍යයන්ගේ ස්වභාවය ධර්මය තුළින් අපි විමසලා මධ්‍යස්ථ හිතක් ඇති කරගන්නවා. ඒ තමයි උපේක්ඛාව. මේ සියලු සත්වයන් කර්මය දායාද කරගත්ත පිරිසක්. කර්මය උප්පත්තිය කරගත්ත පිරිසක්. කර්මයම ඥාතියා කරගත්ත පිරිසක්. කර්මය පිළිසරණ කරගත්ත පිරිසක්. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාදු. මම යම් හොඳ දෙයක් කරොත් ඒ හොඳ විපාක මට සසරි ලැබෙනවා. මම යම් අයහපත් දෙයක් කරොත් ඒ අයහපත් විපාක මට සසරි දෑවැද්ද හැටියට සසරි උපවපං ආත්මවල අරගෙන යන්න වෙනවා. අන්නේ දේ හිතලා කර්මය ගැන හිතන්. කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා. කෙනෙක් උගත්, කෙනෙක් නූගත්. කෙනෙක් බොහොම ලස්සනයි, කෙනෙක් කැතයි. කෙනෙක් බොහොම පෞර්ෂවත් පිළිගැනීමක් තියෙනවා. කෙනෙකුට එහෙම පෞර්ෂයක් පෙනුමක් නෑ. කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය තියෙනවා, කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය නෑ. කෙනෙකුට ධනය කෝටි ප්‍රකෝටි ගණන් උත්තුරන්න තියෙනවා. කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ, මොනවා හරි ප්‍රශ්න කඩාගෙන වැටෙනවා. එතකොට මේ සියල්ල චුල්ල කම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය ආදී දේශනාවල බලපුහම අපිට පේනවා අපි කවුරුත් කර්මය දායාද කරගෙන කර්මය උප්පත්තිය කරගෙන කර්මය ඥාතියා කරගෙන යන ගමන. අපිම සසරි වපුරපු දේවල් අපි මේ නිලාගෙන යන ගමන. ඒ නිසා කාටවත් ඉරිසියා කරන්න වෛර කරන්න යන්න එපා. අනුන්ගේ දියුණුව දැකලා සතුටුවෙන්. ඔබත් පින් දහම් කරමින් කුසල් දහම් කරමින් මේ ධර්මාවබෝධය කරා යන ගමනේ. ඔබත් පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් නැගී සිටින උත්සාහ කරන්න. දැන් බලමු බුද්ධ ශාසනය තුළ දැන් ඔය අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපතිය. ඊළඟට විසාකා උපාසිකාව හිතන්න. පුංචි වයසේ සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වෙන දවසේ තමන්ගේ පියතුමා දුවට දීපු දෑවැද්ද තමයි 9 කෝටියක් වටින මේල පළඳනාව. නගරේ හිටපු කොයි තරන් ධනවත් සිටු පවුල්වල මොන තරන් සිටු කුමාරියකුටවත් ඒ තරම් වටින ආභරණයක් පළඳනාවත් තිබෙන ඇකි. එතකොට
නව කෝටියක් වටින රන් රිදී මුතු මැණික් වලින් යුක්ත වටිනා මැණික් ඔබ්බපු පළඳනාව ඉන වටා මුළු ශරීරයේම ඉන වටා පළඳින වටිනා රන් ආභරණයක්. එතකොට හිතන්න සෝවාන් වෙච්ච විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක් ලැබුණා කියනවා විසාකාවට. වටිනා මේල පළඳනාව පැළඳගෙන හිටියේ. එතකොට හිතන්න අද අපි ධර්මය අල්ලලා තියෙන කොහෙන්ද කියලා ඔබ හිතන්න. අද මේක බණක් අහලා සමහරු හිතනවා ධර්මී කියන්නේ අතහැරීම. එක බණක් අහලා කරාඹු දෙක ගලවල පැත්තකින් තියෙනවා. එක්ක මුද්ද වලල්ල පැත්තකින් තියෙනවා. නිකම් මේ ඔක්කොම වැඩක් නෑ මේ අනිත්‍යයි කියලා ඔය එන ගැහුවා වගේ බලාගත්තුවත බලාගෙන ඔහොම ඔය මානසික රෝග ඒවා. මානසික විකෘති. ඒ ධර්මාවබෝධය නෙමෙයි. ඒ නිසා සැබෑ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා ලස්සනට ඉන්න කෙනෙක්. දැන් මේ ධර්මය තේරුණා කියලා ඒ විදිහට විකෘති රඟපානයි දැක්කහම අනිත් මිනිස්සුන්ට ධර්මයේ පාවෙනවනේ. සාමාන්‍ය ලෝකෙ බුද්ධිමත් මිනිස්සු දැක්කට පස්සේ හිතෙන වම්බෝ මේ මොකද්ද බුදුදහම කියන්නේ මේ අනිත්‍ය අතහරින්න ඔහොම පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න මිනිස්සු අහන්නේ අර විකෘති රඟපෑම් කරන ධර්මය අල්ලපු නැති මිනිස්සුන්ගේ මේ විහිළු දේවල් දැකලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හැසිරෙන අය තමයි අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඒ අය තමයි සතුටින්ම ඉන්න ඕනේ. මොකද අනිත් මිනිස්සු අඬනකොට ඒ අය අඬන්නේ නැහැ. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා මොනවාවත් චිත්තං යස්සන කම්පති ඒ අයගේ හිත කම්පා වෙන්නේ නැහැ. අසෝකං විරජංකේමං විරාජමානව සතුටින්ම ඉන්නේ කවුද? ධර්මය අවබෝධ කරගත්තයි. ඒ නිසා ඊළඟට හිතන්න බිම්බිසාර රජුරුව සෝවාන් වෙච්ච කෙනෙක්. රටක් පාලනය කරා සේනිය බිම්බිසාර රජුරුව කියන්නේ මගධ දේශේ පාලකයා. සෝවාන් වෙච්ච ගමන් මාලිගාවෙන් එළියට බැහැලා මේ ඔක්කොම වැඩක්නේ අනිත්‍යයි මට මේවා තේරුණා මං යනවා කැලේට කියලා කැලේට ගියේ නෑ. ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. අර මාලිගාවේ හිටියා. රන් රිදී මුතු මැණික් පරිහරණය කරා. වටිනා සලුපිලි පරිහරණය කරා. රජ්ජුරුව ධාර්මිෂ්ඨව බොහොම සතුටින් රජකම් කරා. එහෙනම් අපිට පේනවා දැන් ඔබ හිතන්න දේශපාලනය කියන්නේ පුංචි දෙයක්ද කියලා. රටක් පාලනය කරනවා කියන්නේ පුංචි දෙයක්ද? සෝවාන් වෙච්ච අය ධාර්මිෂ්ඨව රට පාලනය කරා. එහෙනම් අපිට පේනවා අපි බුද්ධාගම කියලා මේ අහලා තැන් වලින් අහලා තියෙන දේ සැබෑ ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵලලාභීන් ගැන හිතන්න. බිම්බිසාර රජුරුව සෝවාන් වෙලා රජකම් කරා. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙලා කෝටිපතියෙක් ව්‍යාපාර කරා. 54 කෝටියක් වේදම් කළ ජේතවනේ හැදුවා. අනාථපිණ්ඩික සිටුතුමාගේ ව්‍යාපාර ගැන හොයලා බලන්න. ඒ කාලේ මිනිස්සුන්ට පොලියට දීපු කෙනෙක් අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ. බැංකු තිබ්බේ නැහැ. මහා ධනවත් සිටුවරු තමයි මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න මුදල් පොලියට දුන්නේ. ඒ පොලියට දීලා පොලියක් අය කරා. එතකොට සාධාරණව ධාර්මිෂ්ඨව මිනිස්සුන්ට ණයට දීපු කෙනෙක්. ඊළඟට විසාකාව අවසානයේ තමන්ගේ ආභරණේ විකුණලා තමන්මයි ඒක මිලදීලා ගත්තේ. කෝටි 27ක් වියදම් කළා 9 කෝටියකට පූර්වාරාමේ හදන්න ඉඩම ගත්තා. බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයා වෙනුවෙන් දෙමහල් ප්‍රාසාදයක් කියලා තියෙනවා. ප්‍රාසාදයක් කියන්නේ මාලිගාවක් වගේ ආරාමයක් හැදුවා තවත් 9 කෝටියකින්. ඒ හැප්දපු හැම ආරාමයකම ඉතිහාසය ගත්තොත් ඒ ආරාමේ පූජා කරන පින්කමටම තවත් ඒ වගේ ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා කහවණු 27 කෝටියක් වියදම් කරලා පූර්වාරාමයේ හදලා බුද්ධ ශාසනයට පූජා කරේ. ඊළඟට ඔබ හිතන්න බුදුහාමුදුරන්ට පූජා කරපු පළවෙනිම ආරාමේ බිම්බිසාර රජතුමාගේ රාජකීය උද්‍යානයේ උයන වේළුවනාරාමේ ශාසනයට පූජා කරේ. රජ්ජුරුව ලස්සනට මල් වවලා විනෝද වෙන්න යන රජ්ජුරුව විවේකෙන් සතුටෙන් ඉන්න නැටුම් ගැයුම් වාදනය එක්ක රජවරු ලස්සනට සතුට විඳින්න යන
විවේකයට ඉන්න රටේ තියෙන ලස්සනම උද්‍යානය තමයි බුදුහාමුදුර ඇතුළු සංඝයාට ආරාමයක් හදල පූජ කරේ. එතකොට බුදුහාමුදුරුව දකින්නවත් දැ ඔය වැරදි දුෘෂ්ටියම ඒ කාලේ තිබිල තියෙනවා. බිම්බිසා රජතුමාගේ බිසවක් හිටිය කේමා කියල. ඔය කේමාවටත් ධර්මී කේමාව ධර්මය ගැන හිතුවේ නෑ දන්නේ නෑ රූපයට ඇලුම් කර හිටිය ලස්සනට හිත වශී වෙලා හිටිය කේමාවටත් එහෙම මෙහෙම බණ කෑලි අහුල ගත්ත අය කියා හිටිය ඔය බුදු හාමුදුරුව නිකං අනිත්‍යයි අනිත්‍යයි කිය මෙම මේ පිළිකුලයි කිය බණ කියන්නේ ලස්සනට කැමති නැති කෙනෙ. එතකොට කේමාව හිතුවා තමන් බොහොම ලස්සනට ඇඳල පැඳලා ඉන්න රූපයට වශී වෙච්ච කේමාව හිතුව මන්නන් යන්න බණක් අත්තහන්න. මං යන්න ඔය බණහන්න කියලා හිටිය. අවසානි රජ්ජුරුව කේමාව බණහන්න යොමු කරන්න රජ්ජුරුව මොකද කරේ කේමාවට වේලු අනාරාමේ ලස්සන සුන්දරත්වය කවිවලට ගීතිකාවලට හදලා මාලිකාව ඇහෙන්න ගායනා කරා කියෙනු. ඒවා අහගෙන හිටිය කේමාව හිතුවා බුදු හාමුදුරුව ගැන මං අහලා තියෙන එක හිනම් වැරදි ඇතිනේ. මේ මිනිස්සු සමහරු අපිට කියන්න මේ අනිත්‍යයි අනිත්‍යයි ඔක්කොම අතාරන්න එපාවෙලා මේක කලකිරීම අසුභය ඒවලු බුදු හාමුදුරුව කියන්නේ. එහෙම කියන බුදු හාමුදුරුව මෙච්චර ලස්සන තැන්වල ඉදීද. මෙච්චර ලස්සන වේළුවනාරාමි කුටි ගැන ආරාමි පරිසරය ගැන මෙච්චර වර්ණා කරන්න මේ ලස්සන ගැන මම යන්න ඕන ඕක ඇත්ත නැත්ත බලන්න කියලා කේමාව ගිය. ඒ ගිය වෙලාවේ කේමාව ඒත් කල්පනා කර මං යන්න වේළුවනේ බලන්න ලස්සන බලන්න මං යන්න බණහන්න නෙමේ ඔය බණ මං අහන්න. එහෙම හිතාගෙන ගිය කේමාව හැංගිලා ඈත ඉඳම් බුදු හාමුදුරු බණ කියනව බලාගෙන හිටි. බුදුරජාණන් වහන්සේ කේමාවට දිව්‍යාංගනාව වගේ ලස්සන දිව්‍යාංගනාව වගේ කාන්තාව දෙන්නෙක් බුදු හාමුදුරන්ට පවන් සලනුවත් මවල පෙන්නු. ඒ දිහා බලාගෙන බණහගෙන ඉන්නකොට ජීවිතයේ අතාර්ථය වැටහෙන විදිහට බුදු හාමුදුරුව දහම් දෙසුව. කේමාවට ධර්මාවබෝධය ලැබුව. එතකොට අපිට පේනවා මේ ධර්මය ගැන සමාජය අදත් මිනිස්සු පිටිම් බලලා කාරණයක් අහලා බණක් අහලා ඒ තමන්ගේ දෘෂ්ටිය ඉඳගෙන තමයි කරුණු එකතු කරලා වැරදි දෘෂ්ටි මතවාදවලටෙන්. එනිසා පින්වතුනේ ඔබ ගිහි අය මේ දේශනාවෙන් අපි විස්තර කළ දෙන්න විශේෂෙන් ගිහි ශ්‍රාවකයන් පැවිදි අයනන් සියල්ල අතහැරලා විමුක්තිය පිණිස ධර්මාවබෝධය පිණිස යන ගමනක පැවිදි ශ්‍රාවකයන්ගේ ජීවිතයේ ධර්මාවබෝධය අරමුණු කරගෙන යන ගමන. උන්වහන්සේලාට වටින ආරාමයක් ලැබුණොත් පිළිගන්න නැත්නම් කොහරඉන්නවා. හොඳ දාන මානාදී රජවරු සිටුවරු පූජාකරොත් පිළිගන්න එක පා කියලනය කොහෙවත් නැත්නම් උන්වහන්සේලා හදාගෙන හරි පිණ්ඩ පාතික හිල්ලාරි වලඳනවා. වටිනා සිවුරු පිරිකර කෙනෙක් පූජකරොත් පිළිගන්න නැත්නම් තියෙන එකක් හරි ඉරිච් එකක් හරි මහගෙන උන්වහන්සේලා සිවුරු පිරිකර මේ ගමන යනවා. කෙනෙක් වටිනා රෝහල්ලෝට එක්කන් ගිහිල්ල හොඳ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් හේ තරන් දුන්නොත් පිළිගන්න නැත්තං තියෙන එකක් මොනවහරි බෙහෙතක් කොත්ත මලි ටිකක් හරි බීල මොනවහරි හදාගෙන තමන් ඒකයි පැවිද්දක ජීවිතේ ප්‍රත්තිවෙක්ෂා කරලා ධර්මාවබෝධය පිණිස යන ගමන. හැබැයි පැවිද්දා ලැබෙනදේ පිළිගන්න. හැබැයි උන්වහන්සේලාගේ ගමන නිවන කරාය හැබැයි ගිහි ශ්‍රාවකයෝ. ගිහි අය විශේෂෙන් ගිහි ජීවිතයේ තමන්ගේ ජීවිතයේ පටල ගන්න යන්න එපා. මේ ධර්මය තියෙන සමහර කරුණු එක පාරට මේක පියවරෙන් පියවර යන එක. පටන් ගන්නකොටම රහත් වෙන්නේ නෑ. මතකතියාගන් අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සරලාම ධර්මය පිහිටන කෙනා ලෞකික සම්මාධිට්්‍යය කර්ම කරම්ඵල විශ්වාසය ඇතිකරගෙන තෙරුවන් සරණ යන. ඊට පස්සේ සද්ධානු සාරී වෙන. ඊට පස්සේ දම්මානු සාරී වෙනවා. ඊට පස්සේ සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් සකදාගාමී මාර්ගයේ ගමන් කළ පලයට පත්වෙන. ඊළඟට අනාගාමී මාර්ගය ගමන් කළ අනාගාමී පලයට පත්වෙන. අනාගාමී වෙනකොට තමයි කාමරාග පටික සංයෝජන තුනී වෙන්නේ. අනාගාමී වෙනකොට. හැබැයි සෝවාන් වෙලාවත් නැතුව ධර්මයට ඇවිල්ලවත් නැතුව රහත් වනා වගේ ඔක්කොම එපා වුණා වගේ අතහරින්න ඒ වගේ රඟපෑම් කරන්නේ ඇම තුළ ධර්මී නොදන්නකම නිසා ධර්මී හැසිරෙන්න්න උත්සාහ කරන අයටත් ධර්මී පාවීමක් තියෙන.
අන්නේ නිසා පිංහතුනේ පියවරෙන් පියවර අවබෝධයෙන් යායුතු ගමන අවබෝධයෙන් අතහරිනවා මිසක් මේ බුද්ධ ශාසනය කලකිරීම කියන එක හිතන් බුදු හාමුදුරුව පෙන්වෙන් නිබ්බිදාය ගැන අවබෝධයෙන් කලකිරෙන් එතකොට නිබ්බින්දම් විරජ්ජති විමුක්තියට පත්වෙන අතහැරෙනවා. එහෙම නැතුව අපි මේ අතහරින්න ඕන කියලා ධර්මය අවබෝධයක් නැතු උත්සාහ කිරීම තුළ මිනිස්සුන්ට තියෙන්නේ ගැටීම විඳවීම. පිංහතුනේ බුදු හාන්දුරුව පෙන්නවා මහණෙනි මගේ ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරනවා මතකතියාගන්න ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතය තුළ විවාහ වෙනවා කාමභෝගී ජීවිත ගත කරනවා අමුදරුව ලැබෙනවා රන්රිදී මුතුමැණික් පරිහරණය කරනවා නටනවා ගයනවා විනෝද වෙනවා පන්සිල් රකින කෙනෙකුට ඒව බාධාවක් නෑ. හැබැයි ආදීනව දස්සාවිනු. මාලිකාව හිටියත් මුළු ඇගේම රත්තරම් පොරෝගෙන හිටියත් කෝටි ගණන් වටින යානවාහන වෙනම ජෙට්්‍යානා තිබුණත් ආදීනව දස්සාවිනු. ඒවැ ආදීනව දකිමින් මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ධර්මාවබෝධය කරා යන්නට ඕන. එහෙම නැතුව මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඒවා අතහැරලා අපි අවබෝධයෙන් අතහරින එකයි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීමයි මේක දෙකක්. අන්නේ නිසා මතක තියාගන බුදු හාන්දුරුව පෙන්වේ ධර්මී හැසිරෙන ශ්‍රාවක අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත්වෙන. එයා හොඳ පිළිවලකට ඉන්නවා. එයා අනිත් අයගේ ආකර්ශණය අනිත් අයටත් එයා ගැන පුදුම හිතෙනවා. මිනිස්සු අඩනකොට යාඩන්නේ නෑ එයා ලෝක ස්වභාව අවබෝධ කරගත්ත කෙනෙ. මිනිස්සු දුක්වෙනකොට යා දුක්වෙන්නේ. මිනිස්සු මනසෙන් කඩාගෙන වැටෙන තැන එයා අකම්පිත වෙන්න. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. ඒ නිසා මේ ධර්මය හරියට ඉගෙනගන්න හොඳට ධර්මය ගැන අධ්‍යයනය කරන්න අන්න එතකොට ඔබට තේරෙයි බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයෝ මොන තරන් ලෝකයේ ඉන්න අනි ශ්‍රාවකයොත් එක ගත්තොත් සතුටෙන් මේ ධර්ම මාර්ග යායුතු ගමන. ඒ නිසා අපි ලෝකෙ ඉන්න වාසනාවන්තම පිරිසක් බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට ලැබිලතිය. මනුස්ස ජීවිතය ලැබුණ. ඒ ලැබිච්ච දේත් එක්ක ලදදෙයින් සතුටුවෙන් තමන්ට ලැබෙන දෙයි සතුටුවෙන් කරම්ඵල ගැන හිතන් පුළුවන් විදිහට නැති බැරි අයට අනුන්ට උදව්පකාර කරන්න. ධර්මිෂ්ටව ධර්මානුකුලෝ දියුණු කරායන්න මහන්සික් දියුණුවෙන් එපා කියලා කොහෙවත්නෑ. බුදු හාන්දුරුව කරන්න එපා කියලා තියෙන්නේ මත් පැන් වෙලදාම් වසවිස වෙලදාම් වහල් වෙලදාම් මස් පිණිස සතුන් විකිනී අව්‍යාවිධ වෙලදාම් මේව තමයි මිත්‍යා ආජීවය හැටියට පෙන්වේ. ධර්මිෂ්ටව සාධාරණව ව්‍යාපාර කරන්න කෝටිපතියෙක් නෙමෙයි බිලියනපතියෙක් වෙන්න ලෝකෙම ධනවතෙක් වෙන්න උත්සාහ කරනවා නං ඒත් ඔබට ධර්මානුකූලව දියුණු වෙන්න පුළුවන්. ඔබ බොහොම ලස්සනට ජීවත්තේ. හැබැයි ඒ තුළ හැම වෙලායම අවබෝධයෙන් අටලෝ දහම ගැන හොඳ බුද්ධියකින් විමසමින් කර්මඵල ගැන විමසමින් ධර්මාවබෝධයට ජීවිතය දියුණු කරගන්න. අන්න එතකොට මාලිගාව හිටියත් ගහක් යට හිටියත් ඒ දෙකම යාට තේරෙනවා මේ සියල්ල අතහැරල යන්න වෙන දේවා. රත්තරම් පොරෝගෙන හිටියත් වැරහැලි ඇඳගෙන හිටියත් එයා දන්නවා මේ සියල් අතහැරන්න වෙන දේවල්. රාජභෝජන වැළඳුවත් ලැබෙන ඕනෑම දෙයක් ප්‍රත්‍යවේක්ෂා කළ වැළඳුව ඒ දෙකේ වෙන සක්කයා දකින්න. අන්නේ නිසා අවබෝධයෙන් යුක්ත ජීවිතයයි බොරු රඟපෑමයි කියන්න දෙකක් මෙන්න මේක හොඳට තේරුම් අරගෙන ධර්මය හැසිරෙන්න උත්සාහ කරන්න. ඒ නිසා පින්වතුනි අද දවසේ ඔබ හැම දෙනාට මං හිතනවා මේ ධර්ම කරුණු වලින් යම් තේරුමක් ඔබට ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි සමාජය තුළ දකිනවා ඉරිසියාව කියන එක පුදුම විදිහට වැඩිවේගෙන යන සමාජය. කවමදාවත් ලස්සනට ඉන්න කෙනෙකුට සැපසේ ජීවත් වෙන කෙනෙක් දැකලා ඉරිසියා කරන්න එපා. උත්සාහ කරන්න දියුණු වෙන්න උත්සාහ කරන්න. සාධාරණව ධර්මිෂ්ඨව තමනු දියුණුව කරා යන්න උත්සාහ කරන්න. කෙනෙක්ගේ පිනට ඉරිසියා කරන්න එපා. මෛත්‍රිය කරුණාව මුදිතා උපෙක්ඛා කියන ගුණධර්ම ඇති කරගෙන ඔබ හැම දෙනාට මුතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින්
සියලු දෙවියෝ සාදුකාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ මැල්සිරිපුර සියඹලංගමුව හෙට්ටිගොඩ මාවතේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු AP ප්‍රේමලතා මහත්මිය. එතුමියගේ ප්‍රධානම අරමුණු තමයි AP ප්‍රේමලතා මහත්මියගේ ජනවාරි 20 වෙනි දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම වර්ග පරම්පරාගත සංසාරගත සියලුම මියගිය ඥාතීන්ට පින් දීම. ජනවාරි 29 වෙනි දිනට යෙදෙන තුෂාන් චන්දුප පුතුගේ 19 වෙනි උපන්දිනයට ඒ පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ප්‍රේමලතා මහත්මියගේ දයාබර මෑණියන් වන සුභානි අම්මා, ඒ වගේම AP සිල්පා දයාබර පියාණන්ටත් ආදරණීය නැන්දම්මා SWP ටිකිරාවති මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව අද ධර්ම දේශනාවේ අරමුණක්. ඒ වගේම වර්ග පරම්පරාගත සංසාරගත සියලුම මියගිය ඥාතීන්ට පින් දීම. එහෙමනම් බණ ඇස් ඔබත් කල්පනා කරගන්න. ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත් අරමුණක්. ඉතින් එහෙමනම් අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරමින් ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් ධර්ම දානමේ පිනක් සිදු කරගත්තා. ගයන් මහත්මයා ඇතුළු සියලු දිනාටමත් බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් අද දායකත්වයේ දරූ මැල්සිරිපුර සියඹලංගමුව හෙට්ටිගොඩ පදිංචි කුවේටි සේවයේ නියුතු AP ප්‍රේමලතා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දිනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක්, පාරමිතාවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ AP ප්‍රේමලතා මහත්මියගේ ජනවාරි 20 වන දිනට යෙදෙන්නා වූ උපන් දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.